හරි. අද ඩිස්කෂන් එකේ අපි කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට්ස් ගැන. හරිද? මාන්නින් ඔයගොල්ලෝගේ මේ කෙමිකල් බේසිස් ඔෆ් ලයිෆ් ලෙසන් එකේ දෙන්නේ කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට්ස් ගැන. හරිනේ. කෙමිකල් බේසිස් ඔෆ් ලයිෆ් ලෙසන් එකේ දෙන්නේ සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට්ස් ගැන කතා කරන්නේ. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට්ස් කියලා ලියුවාම ලියා ගන්නකො හෙඩින් එකක් කාබෝහයිඩ්‍රේට්ස්. මේ කාබෝහයිඩ්‍රේට්ස් කියන කම්පවුන්ඩ් එක මේක බයෝමොලිකියුල් එකක්. මේක බයෝමොලිකියුල් එකක්. ඇයි බයෝමොලිකියුල් එකක් කියන්නේ බයොලොජිකල් ස්ට්‍රක්චර්ස් හදන්න ඉම්පෝටන්ට් වෙනවා. right? බයොලොජිකල් මොලිකියුල් එකක් කියන්නේ බයෝමොලිකියුල් එකක් කියන්නේ මෙයා බයොලොජිකල් ස්ට්‍රක්චර්ස් හදන්න ඉම්පෝටන්ට් වෙනවා. අනිත් එක මෙයාගේ කන්ටෙන්ට් එක ගත්තාම කාබෝහයිඩ්‍රේට්ස් ගත්තාම සාමාන්‍යයෙන් තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කන්ටෙන්ට් එක ඕක. ඕක තමයි තියෙන කොම්පොනන්ට්ස්. ඊට පස්සේ මෙයාලට කොමන් ජෙනරල් ෆෝමියුලා එකක් තියෙනවා CxH2OY කියලා. කාබෝහයිඩ්‍රේට්ස් වලට තියෙනවා කොමන් ජෙනරල් ෆෝමියුලා එකක්. හරිනේ. right. ඊට පස්සේ අපි යනවා කාබෝහයිඩ්‍රේට්ස් වර්ග ගැන කතා කරන්න. right. අපි කාබෝහයිඩ්‍රේට්ස් වර්ග ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට්ස් වල තියෙනවා මොනෝසැකරයිඩ්ස් කියලා જાතියක්. right. මොනෝසැකරයිඩ්ස් කියන්නේ සාමාන්‍යයෙන් සිම්පල් මොලිකියුල්ස් වලට. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා මොනෝසැකරයිඩ්ස් තුනක් ගැන. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. හරිනේ. අපි ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ මොනෝසැකරයිඩ්ස් ಜಾති තුනක් ගැන. හරිද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මම දැන් මේගොල්ලෝගේ මේ ස්ට්‍රක්චරල් ෆෝමියුලාස් ඔයගොල්ලන්ට පෙන්වන්නයි යන්නේ. හරිද? මේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් වල ස්ට්‍රක්චරල් ෆෝමියුලාස් ටික පෙන්වන්න යන්නේ. බලන්න බලපුතේ මෙන්න මෙහෙම තමයි මේගොල්ලෝගේ ස්ට්‍රක්චරල් ෆෝමියුලාස් ටික තියෙන්නේ. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මේවා තමයි අපිට මොනෝමර්ස් විදියට හම්බෙන්නේ සිම්පල් මොලිකියුල්ස්. මේගොල්ලන්ගේ මේ ස්ට්‍රක්චරල් ෆෝමියුලාස් ටික තමයි උහුම තියෙන්නේ. දැන් උහුම දැක්කහම ඔයාලට ලොකුවට ඔක ඔලුවට වදින්නේ නැහැ. මම චුට්ටක් තවත් ඔය වගේම ඩයග්‍රෑම් එකකට අරන් යනවා ඔයගොල්ලොන්ව මේ මෙන්න මෙහෙම එකක්. right. හොඳට බලන්න මෙන්න මේක. right. දැන් බලන්න මේ තියෙන්නේ ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස්. ඕක බැලුවහම ඔයාට සෙට් වෙන්න ඕනේ ග්ලූකෝස් වල කෙමිකල් ෆෝමියුලා එකයි, ගැලැක්ටෝස් වල කෙමිකල් ෆෝමියුලා එකයි, ෆ්‍රක්ටෝස් වල කෙමිකල් ෆෝමියුලා එකයි. ඒ කියන්නේ මේ මොනෝසැකරයිඩ්ස් තුනේම කෙමිකල් ෆෝමියුලාස් තුනම ඉක්වල්. එතකොට කොහොමද කෙමිකල් ෆෝමියුලාස් ඉක්වල් වෙලා නම් තුනක් ආවේ? පුතේ මේගොල්ලොන්ගේ ස්ට්‍රක්චරල් ඩිෆරන්සස් තියෙනවා. සහ ෆ්‍රී ස්පේස් එකේ ඇටම්ස් එක්සිබිට් වෙන ප්ලේසස් වල ඩිෆරන්සස් තියෙනවා. අපි ඒවට කියනවා අයිසෝමෙරිසම් කියලා. ලොකු ක්ලාසස් වලදී ඉගෙන ගන්න දැම්මම ඉගෙන ගන්න නැහැ. ඒ ලෙවල් කෙමිස්ට්‍රි වලට තියෙන්නේ දැම්මම නැහැ. ඒ වුණාට ඔයා තේරුම් ගන්න ඕන ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස් කියන මේ මොලිකියුල්ස් තුනේම කෙමිකල් ෆෝමියුලාස් ඉක්වල් C6H12O6. මං හිතන්නේ ගොඩක් කට්ටිය දැනගෙන ඉන්නේ නැතුව ඇති. අපේ සෙට් එක මුලින් ඉඳලා ක්ලාසස් ආපු කට්ටිය අරින්න. හරිද? එතකොට මේගොල්ලොන්ගේ කෙමිකල් ෆෝමියුලාස් ඉක්වල්ස්. මොනවද මේගොල්ලොන්ගේ ඩිෆරන්ට්? මේගොල්ලොන්ගේ ඇටම්ස් දෙක ඔය තියෙන කාබන් 6යි, හයිඩ්‍රජන් 12යි, ඔක්සිජන් 6යි arrangement ස්ට්‍රක්චර් එක වෙනස්. සහ එකම ස්ට්‍රක්චර් එකේ ඇටම්ස් ප්ලේස් වෙන ලොකේෂන්ස් වෙනස්. අපි ඒවට කියනවා අයිසෝමෙරිසම්ස් කියලා. අන්න ඒවා වෙනස්. ඒ වෙනස්කම හින්දා තමයි එකම කෙමිකල් ෆෝමියුලා එක තිබ්බත් මේ තුන් දෙනාට නම් තුනක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? right. එතකොට මෙහෙම තමයි මේ අපි කතා කරන්නේ මේ glucose, fructose and galactose ගැන. ඊට පස්සේ පුතේ අපි ඊළඟට කතා කරනවා disaccharides ගැන. right. ඔතනින් එහාට අපි කතා කරනවා disaccharides ගැන. disaccharides කියන්නේ පුතේ මේ monosaccharides දෙකක් එකතු වෙලා හැදෙන මේ ටිකක් complex molecule එකක්.
දැන් මේකේ complexity එක ගත්තොත් මේවා පට්ට simple තනි molecules. මේ වගේ දෙකක් එකතු වෙලා තමයි ওই disaccharides කියනවා හැදෙන්නේ. හරිද? disaccharides හැදෙන්නේ මේ වගේ දෙකක් එකතු වෙලා. එතකොට පුතේ disaccharides જાති තියෙනවා කීපයක් ඈ. මෙන්න මෙහෙම disaccharides ටික categorize කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. glucose and glucose එකතු වෙලා හැදෙනවා පුතේ maltose කියලා disaccharide එකක්. glucose plus fructose එකතු වෙලා හැදෙනවා පුතේ sucrose කියලා මේ disaccharide එකක්. glucose plus galactose එකතු වෙලා හැදෙනවා lactose කියලා disaccharide එකක්. එතකොට මේ disaccharide කියන ඒවා ඇත්තටම monosaccharides වලට වඩා complex. හේතුව monosaccharides දෙකක් එකතු වෙලා තමයි disaccharides හැදෙන්නේ. disaccharides හැදෙන්න chemical reactions જાතියක් තියෙනවා. අපි ඒක ගැන ඉගෙන ගන්න ඕනේ. මොකද ඒක අපේ සමහර syllabus එකේ තැන්වල වැදගත් වෙනවා. හරිද? ඒක ගැන ලොකුවට explanation එකක් බලාපොරොත්තු වෙන්නේ නැත්තේත් නැහැ. හැබැයි බලාපොරොත්තු නොවෙලත් නැහැ. ප්‍රශ්න අහලා තියෙනවා සහ ඒ වලින් experiments එහෙම දීලා තියෙනවා. ඒ හින්දා අපි ඒක ගැන ඉගෙන ගමු මේ කොහොමද disaccharide එකක් form වෙන්නේ. හරිද? පුතේ දැන් ඔයාට මතක ඇතිනේ glucose molecule එකක් මොන වගේද කියලා මම structure එක පෙන්නුවා. හරිද? මේ තියෙන්නේ glucose molecule එකේ structure එකක්. මම glucose molecule එකක් වට ඇඳලා පෙන්නුවා. මේ තියෙන්නේ glucose molecule එකක්. සාමාන්‍ය glucose molecule එකක් ගත්තාම මෙන්න මෙහෙම carbon එකක් තියෙනවා. මෙතන carbon එකක් තියෙනවා. මෙතන oxygen එකක් තියෙනවා. මෙතන carbon එකක් තියෙනවා. මෙතන carbon එකක් තියෙනවා. මෙතන carbon එකක් තියෙනවා. හරිද? මෙතන H එකක් OH H OH H ඔය වගේ ටිකක් විතර complex structure එකක් තියෙන්නේ glucose molecule එකකට. ඒතර දැන් මම කියවනේ glucose molecules මේ වගේ ඒවා දෙකක් එකතුලා තමයි maltose හැදෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි කතන්දරේ වෙන්නේ. දැන් ඕගොල්ලෝ හොඳට බැලුවොත් ඕක වෙන්නේ පුතේ reaction එකක් තියෙනවා dehydration reactions නැත්නම් dehydration synthesis කියලා. හරිද? එතකොට මේ glucose molecules දෙකක් right මම මේක indicate කරලා තියෙන්නේ ඇත්තටම glucose molecules දෙකක් ඈ. මම මෙන්න මෙහෙම වට පෙන්නන්නකෝ කතන්දරේ. හරිද? right. දැන් මේ වාට පේන්න තියෙන්නේ glucose molecules දෙකක්. හරිද? ඔය glucose molecules දෙක ඔහොම තියෙනකොට මේ දෙන්න reaction එකක් කරනවා. ඒකට අපි කියන්නේ dehydration reaction එකක් කියලා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මම හේතුව කියන්නම්. උතනදී වෙන්නේ පුතේ මේ glucose molecule එකේ එක hydrogen atom එකකුයි මේ glucose molecule එකේ මේ oxygen එකයි hydrogen එකයි දෙන්නම මෙතනින් එළියට යනවා. එතකොට මෙතනින් එළියට ගියේ කවුද? මේ glucose molecule එකෙන් H එකකුයි මේ glucose molecule එකෙන් OH එකකුයි. එතකොට මේ දෙන්න එකතු වුණාම මොකක්ද හැදෙන්නේ? හැදෙන්නේ පුතේ water. හරිද? අපි සාමාන්‍යයෙන් අපේ body එකෙන් water එළියට යනවටත් කියන්නේ dehydrate වෙනවා කියලානේ. එහෙනම් මෙතනත් වෙන්නේ මේ glucose molecules දෙක dehydrate. glucose molecule එකේ dehydration reaction එකක් වෙනවා. හේතුව glucose molecules දෙකෙන්ම atoms එකතු වෙලා එක water molecule එකක් එළියට release වෙනවා. ගැලවිලා යනවා. එතකොට ඔයාට තේරෙන්න ඕන මේ glucose එකෙන් ගැලවෙන්නේ H එක විතරයි. මේකෙන් OH එකක් ගැලවෙනවා. එතකොට මෙන්න මේ O atom එක right මේ glucose molecule එකේ මෙතන තියෙන oxygen atom එක ඉතුරු වෙනවා. හරිද? ඔන්න බලන්න ඊට පස්සේ මේ glucose molecule එක O atom එක ඉතුරුයි. ඒ කියන්නේ මෙතන තිබ්බේ OH එකක්. මෙතන තිබ්බේ මෙහෙම OH එකක්. OH එකක් තිබුණේ. ඔය OH එකකින් H එක ගැලවුණා. ගැලවුණාම ඉතුරුනේ O එක විතරයි. හරිද? මේකේ තිබ්බ OH එක එහෙම් පිටිම ගැලවුණා. දැන් එතකොට මොකද වෙන්නේ? අර මේ ඔක්සිජන් මේ ග්ලූකෝස් එකේ ඉතුරු ඔක්සිජන් එක through මේ ග්ලූකෝස් එකත් බොන්ඩ් වෙනවා. එතකොට පුතේ මේ ඔක්සිජන් ග්ලූකෝස් මොලිකියුල් එකයි මේ ග්ලූකෝස් මොලිකියුල් එකයි දෙන්න කෙමිකලි කම්බයින් වෙනවා through this oxygen atom. එතකොට මෙතන තිබ්බ හයිඩ්‍රජන් ඇටම් එකකුයි මෙතන තිබ්බ OH ඇටම් එකකුයි රිලීස් වෙලා එළියට water molecule එකක් විදිහට ඒ water molecule එක තමයි මෙතන තියෙන්නේ. ඒතර මේ දෙන්නා කෙමිකලි කම්බයින් වෙනකොට දෙන්නගෙන්ම කොහොම හරි atoms ගැලවිලා water molecule එකක් රිලීස් වෙනවා. එහෙනම් අපි reaction එකට කියනවා
dehydration synthesis එකක් එහෙම නැත්නම් dehydration reaction එකක් කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ disaccharides හැදෙන්නේ dehydration reactions වලින්. monosaccharide molecules දෙකක් chemically combine වෙනකොට හැමතිස්සෙම water molecule එකක් release වෙනවා. release වෙලා මෙන්න මෙතන හැදෙනවා මෙන්න මේ bond එක. අපි මේ bond එකට නමක් කියනවා glycosidic bond කියලා. glycosidic bond කියලා. මෙන්න මේකට කියනවා glycosidic bond එකක් කියලා. right? ලොකු පන්ති වලට යනකොට ওই bond එකට කියනවා අපි සාමාන්‍යයෙන් 1 to 4 glycosidic bond කියලා. ඒ කියන්නේ මේ carbon atoms එහෙම අපි number කරනවා. දැනට එච්චර ඕනේ නැහැ. හරිද? එතකොට disaccharide එකක් හැදෙන්නේ කොහොමද? monosaccharide molecules දෙකක් chemically combine වෙලා chemical combination එකේදී water molecule එකක් release වෙනවා. එකම glucose molecule එකකින් hydrogen එකකුයි අනිත් glucose molecule එකකින් OH එකකුයි release වෙනවා. එතකොට water molecule එකක් release වෙනවා. release වෙලා glucose molecules දෙක oxygen atom එකක් through glycosidic bond එකකින් chemically combine වෙනවා. reaction process එකට කියනවා dehydration reaction එකක් කියලා. එතකොට ওই dehydration reactions වලින් තමයි පොතේ monosaccharides chemically combine වෙන්නේ. එතකොට අර අපි ඉගෙන ගත්ත මෙතන ඉගෙන ගත්ත හැම monosaccharide disaccharide එකක්ම හැදෙනකොට right maltose එකක් හැදුනත් sucrose එකක් හැදුනත් lactose එකක් හැදුනත් monosaccharides dehydration reaction එකක් process එකක් through ගිහිල්ලා glycosidic bond එකකින් monosaccharides දෙක combine වෙලා තමයි මේ disaccharides හැම එකක්ම හැදලා තියෙන්නේ. හරිද? right? ඒක වාද දැනගන්න. හරිද? ඊට පස්සේ මේ ඊළඟ කතන්දරේ තමයි ඔය වගේ තියෙන disaccharide එකකට බැරිද මට water molecule එකක් දෙන්න? පුළුවන්. හැබැයි water molecule එකක් දෙනවා කියලා මේ disaccharide එකක් අරගෙන ඔයා වතුර ටිකක් දාලා හරියන්නේ නැහැ. එතකොට ඔය reaction එක වෙන්නේ නැහැ. reaction එක කරව ගන්න විදිහක් තියෙනවා. අපි ඒ වගේ reactions වලට කියනවා hydrolysis reactions කියලා. අපි ඒවට කියනවා hydrolysis reactions කියලා. hydrolysis reaction. hydrolysis synthesis. මම slides ටික share කරන්නම් ඔයගොල්ලොන් එක්ක. right? hydrolysis synthesis කියලා කියනවා. හරිද? hydrolysis synthesis කියන්නේ මෙහෙම කතාවක්. මංගාව තියෙනවා maltose. මේ තියෙන්නේ maltose නේ. හරිද? මේ තියෙන්නේ maltose. දැන් අපි එකක් පොඩ්ඩක් name කරගමුකෝනේ. මේ තිබ්බේ glucose. මට ඒක පොඩ්ඩක් name කරන්න බැරි වුණා. මෙන්න පාටකින් මම ඒක name කරනවා. එතකොට මේ තියෙන්නේ glucose ඈ. මේ තියෙන්නේ glucose. දෙන්න chemically combine වෙලා මෙතන හැදලා තියෙන්නේ maltose. හරිද? ඊළඟ කතන්දරේ මේ තියෙන්නේ maltose. මෙයා maltose. හරිද? මම මේ water පොඩ්ඩක් පල්ලෙහාට දාන්නම්. side එකකින් දාන්නම් water. හරිද? මේ තියෙන්නේ maltose. මම එයාව name කරන්නම්. මෙයාට කියන්නේ maltose කියලා. කොහොමද maltose කියලා අඳුරගන්නේ? ඔන්න monosaccharides දෙකක් තියෙනවා. එහෙම maltose කියලා අඳුරගන්න ඇත්තටම බෑ. ඒ කියන්නේ මෙයා glucose molecules දෙකක් chemically combine වෙලා තියෙන කියලා දැනගන්නත් ඕනේ. glycosidic bond එකකින් glucose molecule එකක් combine වෙලා තියෙනවා. right එහෙනම් maltose එකක්. දැනට එහෙමද ගන්නකො? maltose එකක්. මම maltose එකට වතුර දෙන්න යන්නේ. පුතේ maltose එකට water molecule එකක් දෙනවා කියන එක මම නිකන් වතුර දාලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකට chemical reactions තියෙනවා. හැබැයි ඒවට තේරුම් ගන්න ඕන දේ water molecule එකක් දෙන reaction එකක් අපි දැනගෙන දුන්නොත් water molecule එකක් මේ maltose කියන molecule එක water ගන්නේ the way how it gave out water when the dehydration reaction was performed. ඒ කියන්නේ මේ එයා විදිහකට දුන්නා නේද water. ඒ කියන්නේ මේ glucose එකෙන් දුන්නේ H එකක් එළියට. මේ glucose molecule එකෙන් OH එකක් එළියට දුන්නේ. එතකොට මම මෙයාට වතුර දෙන්න ගියාමත් මෙයාට වතුර දෙන්න ගියාමත් මේ මොලිකියුල් එකෙන් ගන්න යන්නේ නැහැ OH එකක්. එයාට O එකක් තියෙනවා. එයාගේ O එක තමයි මේ තියෙන්නේ මේ දෙන්නගේ මැද්දට ඇවිල්ලා. ඒකට මෙයා ගන්න H එකක් විතරයි water වලින්. මෙයා ගන්න OH එකක්. එහෙනම් ඔන්න බලන්න මේ කතන්දරේ. මේ බලන්න. මෙතනදී වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මේ මොලිකියුල් එක අර දුන්න water molecule එක හරි දුන්න water molecule එකෙන් දුන්න මම මෙහෙම හරියට දාන්නනේ. දැන් මේ පැත්තට දාන්න. නැත්තම් පටල ගනියුක. මෙතන O එකක් තිබ්බා. මෙතන O එකක් තිබ්බා. එතකොට එයා ගන්නේ water molecule එකෙන් H එකක් විතරයි. හරිද? මෙයා නම් OH දෙකම ගන්නවා. හරිද? එතකොට මේ O එක මෙයා ගාව තිබ්බ එක water molecule එකෙන් H එකක් අරගෙන යා.
හරිද? මේ ග්ලූකෝස් මොලිකියුල් එක කෙලින්ම OH එකක් මරන් වෝටර් මොලිකියුල් එකෙන්. එතකොට දැන් මෙයාලට නැති වෙච්ච ඇටම්ස් වෝටර් මොලිකියුල් එකෙන් ආයි මේගොල්ලෝ අරගෙන. අරගන්නකොට මේ තිබිච්ච ග්ලයිකොසිඩික් බොන්ඩ් එක මොකද වෙන්නේ? බ්‍රේක් වෙනවා. ඉතින් ග්ලයිකොසිඩික් බොන්ඩ් එක බ්‍රේක් වෙලා මේ ඔක්සිජන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ ඔක්සිජන් තමයි වතුර වලින් හයිඩ්‍රජන් එකක් අරන් තියෙන්නේ. ඒතර බොන්ඩ් එක ග්ලයිකොසිඩික් බොන්ඩ් එක බ්‍රේක් වෙලානේ. බ්‍රේක් වුණාට පස්සේ මේ ග්ලූකෝස් මොලිකියුල් එක OH එකක් අරගෙන. හරිද? දැන් එතකොට අපි මෝල්ටෝස් එකක් අරගෙන එහෙමත් නැත්නම් ඩයිසැකරයිඩ් එකක් අරගෙන හයිඩ්‍රොලයිසිස් කරොත් ග්ලයිකොසිඩික් බොන්ඩ් එක බ්‍රේක් වෙලා ග්ලයිකොසිඩික් බොන්ඩ් එක බ්‍රේක් වෙලා හැදෙනවා ආයි ඒ ඩයිසැකරයිඩ් එක හදන්න ඉන්වෙච්ච මොනෝසැකරයිඩ්ස් දෙක. කොහොම තමයි කතන්දරේ වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න යනවා මේ පොලිසැකරයිඩ්ස් ගැන. දැන් අපි ඩයිසැකරයිඩ්ස් ගැන අයිඩියා එකක් තියෙනවා. අපි ඊට පස්සේ කතා කරනවා පොලිසැකරයිඩ්ස් ගැන. රයිට්? මම මේවට මතක් කරලා දෙන්නේ. ඔයා මේවා පාඩම් කරලා තියෙනවා. පොලිසැකරයිඩ්ස් තියෙනවා පුතේ. ප්ලාන්ට්ස් වල තියෙන පොලිසැකරයිඩ්ස් වර්ග දෙකක් ගැන අපි කතා කරනවා සිලබස් එකේ. ඇනිමල්ස් ලා ගාව තියෙන පොලිසැකරයිඩ්ස් දෙකක් විතර ගැන කතා කරනවා අපි අපේ සිලබස් එකේ. එකක් තමයි ස්ටාර්ච්. හරිද? ස්ටාර්ච්. හරිද? ස්ටාර්ච් කියන්නේ ස්ටෝරේජ් පොලිසැකරයිඩ් එකක්. ඒක අපිට හම්බ වෙනවා ප්ලාන්ට්ස් වල. මම මේවා ගැන ඉන් ඩීටේල්ස් මේවා වල යූසස් ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් channel එකේ දානවා. ඒක මෙතන කතා කරන්න යන්නේ නැහැ. මම මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එක මේක දේවල් කියලා දෙන්න තියෙන කියලා මතක තියාගන්න ඕනේ ඒවා ටික මම දානවා. ඒ කියන්නේ මේ ස්ටාර්ච් කොහෙද යූස් වෙන්නේ? ප්ලාන්ට් එකේ මොන සබ්ස්ටන්ස් එකක් ස්ටෝරේජ් සබ්ස්ටන්ස් එකක් විදිහට මෝල්ටෝස් කොහෙද තියෙන්නේ? ඒ වගේ දේවල් ටික මම ටෙලිග්‍රෑම් channel එකේ යවනවා. හින්ද එකත් බලන්න. හරිද? ඒතර ස්ටාර්ච් කියන්නේ ප්ලාන්ට්ස් වල තියෙන පොලිසැකරයිඩ් එකක්. ස්ටෝරේජ් පොලිසැකරයිඩ් එකක්. ආයි තියෙනවා පුතේ සෙලියුලෝස්. සෙලියුලෝස් කියන්නේ ප්ලාන්ට්ස් වල තියෙන පොලිසැකරයිඩ් එකක්. ඒක ස්ට්‍රක්චරල් පොලිසැකරයිඩ් එක. සෙල් වෝල්ස් එහෙම හදන්න යූස් වෙන්නේ යා. තව ඉතින් ඇත්තටම හෙමිසෙලියුලෝස් කියලා જાතියකුත් තියෙනවා. ඔයාලට එච්චර අදාළ නැහැ. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න යනවා මොනවද ඇනිමල්ස් ලගේ තියෙන පොලිසැකරයිඩ්ස් කියලා. ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් කියලා එකක් තියෙනවා. ග්ලයිකෝජන් කියන්නේ පොලිසැකරයිඩ් එකක්. ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩ් එක ඇනිමල් බොඩි එකේ වැඩ කරන ස්ටෝරේජ් කම්පොනන්ට් එකක් විදිහට. හරිද? ඒ කියන්නේ අපේ බොඩි එකට එන එක්ස්ට්‍රා එනර්ජි එහෙම අපේ liver එකේ ස්ටෝර් කරන්නේ ග්ලයිකෝජන් විදිහට. ඊට පස්සේ අපි කතා කරනවා කයිටීන් කියලා. කයිටීන් කියලා එකක්. කයිටීන් කියන්නේ ගොඩක් වෙලාවට ඇනිමල්ස් ලගේ ස්ට්‍රක්චරල් පොලිසැකරයිඩ් එකක්. ඔයාලට මතක නම් ආර්ත්‍රොපොඩ්ස්ලා සහ මේ ෆංගස් ලගේ තියෙනවා මේ සෙල් වෝල් එක. සහ මේ ගොඩක් වෙලාවට ආර්ත්‍රොපොඩ්ස් ලගේ ක්‍රස්ටේෂන්ස් ලා ඒ කියන්නේ ඔය ඉස්සෝ කැරපොත්ත වගේ කට්ටියගේ ඔය බග්ස් ලගේ හැම එක්සෝස්කෙලිටන් එක ෆෝම් වෙන්නේ කයිටීන් වලින්. ඒක පොලිසැකරයිඩ් එකක්. හරිද? ගොඩක් කට්ටිය කයිටීන් and කෙරටින් පටලවා ගන්නවා. කෙරටින් කියන්නේ ප්‍රෝටීන් එකක් ඈ. කෙරටින් කියන්නේ ප්‍රෝටීන් එකක්. කෙරටින් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ කයිටීන් ගැන. හරිද? රයිට්. එතකොට ඔහොම තමයි ඔය මේ පොලිසැකරයිඩ්ස් ගැන ඩිස්කෂන් එක. අපි ඊට පස්සේ යනවා පුතේ මේ තාපොඩි පොඩි ඩීටේල්ස් ටිකක් ලියන්න. හරිද? මෙන්න මෙහෙම ඩීටේල්ස් ටිකක් දෙනවා. බය වෙන්න එපා. මේ ස්ලයිඩ්ස් ටික මම ඔයාලට දෙනවා. අහගෙන ඉන්න මේක බලාගෙන ස්ලයිඩ්ස් ටික මම ඔයාලට දෙනවා. ඊට පස්සේ ස්ලයිඩ්ස් ටික ඔයාලට ඕන දෙයක් ලියා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න අපි කතා කරනවා මේ මොනෝ ගැන කතා කරා, මොනෝසැකරයිඩ්ස් ගැන. ආයි කතා කරා ඩයිසැකරයිඩ්ස් ගැන. ආයි කතා කරනවා පොලිසැකරයිඩ්ස් ගැන. සාමාන්‍යයෙන් අපි මේවලට කියනවා මේ simple molecules කියලා. හරිද? simple molecules. මේ ඉඩ තියෙනවනේ. right monosaccharides වලට අපි කියනවා simple molecules කියලා. මේවා simple molecules. හරිද? පස්සේ මෙතන ඩයි ඉන්නවා. මේ හරි පොලි දාන්නම්කෝ. හරිද? මේවා complex. polysaccharides කියන්නේ පුතා monosaccharides වලින් හැදිච්ච long chains පාට දෙකයි. right? එතකොට මේ disaccharides කියන ඒවා monosaccharides වලට වඩා ලොකුයි සහ complex. හැබැයි polysaccharides වලට වඩා සරලයි.
හරිද? ඒ කියන්නේ ඩයිසැකරයිඩ්ස් කියන ඒවා මොනෝසැකරයිඩ්ස් වලට වඩා ලොකුයි. ඒ මොනෝසැකරයිඩ් කියන්නේ එක මොලිකියුල් එකක්, ඩයි කියන්නේ මොලිකියුල්ස් දෙකක් නේ. මොනෝසැකරයිඩ්ස් දෙකක් එකතු කරලානේ. ඩයිසැකරයිඩ්ස් වලට වඩා ලොකුයි සහ ටිකක් කම්ප්ලෙක්ස්. හැබැයි පොලිසැකරයිඩ්ස් වලට වඩා ගොඩක් පොඩි සහ ලෙස් කම්ප්ලෙක්ස්. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් මේ පොලිසැකරයිඩ්ස් ගත්තාමත් මේගොල්ලොත් සෙක්ෂන් වලට කඩනවා. සාමාන්‍යයෙන් පොලිසැකරයිඩ්ස් වල පොලිසැකරයිඩ් මෙහෙම ගත්තොත් පුතේ මොනෝසැකරයිඩ් එකක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඩයිසැකරයිඩ් එකක් කියන්නේ මොනෝසැකරයිඩ්ස් දෙකක් කෙමිකලි කම්බයින් වෙලා. මෙහෙමනේ. ඒතර පොලිසැකරයිඩ් එකක් කියලා කිව්වහම මේකේ මේ M එකට මෙතන N එකක් දැම්මනම් හරි වගේ. කියන්නේ M ඒවා N නම්බර් එකක් තියෙන්න පුළුවන් මේ චේන් එක. හරිද? මේ Mn කියලා කියන්නේ එනකොට M කියන්නේ මොනෝසැකරයිඩ්ස් N නම්බර් එකක් තියෙන්න පුළුවන් චේන් එකේ කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් දන්නේ නැහැ කියන්නේ අපිට දැනගන්න පුළුවන්. මට මෙතන දැන් කියන්න බෑ මේ පොලිසැකරයිඩ් එකක් කිව්වහම මෙච්චර මොනෝසැකරයිඩ්ස් ගණනක් තියෙනවා කියලා කියන්න බෑ. ඒක ඩිපෙන්ඩන්ට්. හරිද? සිටුේෂන් එකට වෙනස් වෙනවා. එතකොට ඊළඟට කතා කරාම මේ මොනෝසැකරයිඩ්ස් ගැන කතා කරනකොට මේ මොනෝසැකරයිඩ් සාමාන්‍යයෙන් ස්වීට්. ඩයිසැකරයිඩ්ස් උත් ස්වීට්. අවුලක් නැහැ. හැම එකක්ම නෙමෙයි. ඒ කියන්නේ ස්වීට්නස් එකක් තියෙනවා නැත්තේ නැහැ. ඒ කියන්නේ මොනෝසැකරයිඩ්ස් කොහොමත් ස්වීට්. එතකොට ඩයිසැකරයිඩ්ස් ගත්තාම ඇත්තට ඩයිසැකරයිඩ් වල මේ මෝල්ටෝස් ස්වීට්නස් එකක් තියෙනවා. ඊට වඩා සුක්‍රෝස් පට්ට ස්වීට්. ලැක්ටෝස් ස්වීට්. හැබැයි ওই ෂුගර්ස් ඩයිසැකරයිඩ්ස් වලින් සහ මේ ඩයිසැකරයිඩ්ස් වලින් අඩුම ස්වීට්නස් එකක් තියෙන්නේ ලැක්ටෝස් වල. ලැක්ටෝස් ස්වීට්ද? Oh yes ස්වීට්. පොඩි ස්වීට්නස් එකක් තියෙනවා. පට්ට අඩු ස්වීට්නස් එකක්. දැන් ඕක ගැන අපි දන්නවද? නෑ දන්නේ නැහැ. ඇයි ඒ? ලැක්ටෝස් තිබ්බ සාමාන්‍යයෙන් අම්මගේ බ්‍රෙස්ට් මිල්ක් වල. ඕක ඔය කාලේ අපිට ස්වීට්. ඇයි ඒ? අපිට අපේ ටන් එක වෙන ස්වීට්නස් එකකින් ටියුන් අප් වෙලා නැහැ. හරියට නිකන් ඕක චොක්ලට් බිස්කට් එකක් මොකක් හරි ටී එකක් බොනවා වගේ. චොක්ලට් බිස්කට් එකක් ආවුවට පස්සේ තේකට සීනි දාලාද නැද්ද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඔයා දීලා දෙනවා. ඇයි ඒ? චොක්ලට් බිස්කට් එකේ තියෙන ස්වීට්නස් එකට වාගේ ඩිව ඇඩප්ට් වෙනවා. එතකොට ඊට වඩා පල්ලෙහා ස්වීට්නස් එකක් ආවට තේරෙන්නේ නැහැ ඒක ස්වීට්ද නැද්ද කියලා. හරිද? ඉතින් ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අනිත් ෂුගර්ස් වලට ඇඩප්ට් වුණාම අනිත් ටිකක් හයර් ස්වීට්නස් එකක් තියෙන ෂුගර්ස් වලට ඇඩප්ට් වුණාම ලැක්ටෝස් වලට ස්වීට් නැහැ. ඒ කියන්නේ බ්‍රෙස්ට් මිල්ක් වල තියෙන නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් වල තියෙන ස්වීට්නස් එක ස්වීට් නැහැ. ස්වීට්නස් එකක් තියෙනවා මාර අඩු එකක්. ඒක ස්වීට්. හැබැයි සාමාන්‍යයෙන් පොලිසැකරයිඩ්ස් not sweet in taste. මේකවල ස්වීට් නැහැ. හරිද? ඊට පස්සේ කතා කරපුවාම මේගොල්ලන්ගේ සාමාන්‍ය මොනෝසැකරයිඩ්ස් ක්‍රිස්ටල්ස් විදිහට තමයි එක්සිස්ට් වෙන්නේ. මේගොල්ලෝ ක්‍රිස්ටල්ස් විදිහට නැති වුණත් ක්‍රිස්ටලයිස් කරන්න පුළුවන්. ක්‍රිස්ටලයින් කියලා දාන්නවා. ක්‍රිස්ටලයින්. හරිද? මේගොල්ලොත් ක්‍රිස්ටලයින් ෆෝම් එකෙන් තමයි ඉන්නේ. මේගොල්ලොත් ක්‍රිස්ටලයින් ෆෝම් එකෙන් තමයි ඉන්නේ. ක්‍රිස්ටලයින් ෆෝම් එකෙන් තමයි ඉන්නේ. හරි ක්‍රිස්ටලයින් ෆෝම් එකේ මේගොල්ලෝ ක්‍රිස්ටල්ස් ෆෝම් කරන්නේ නැහැ. No crystal formation. මේගොල්ලෝ ගොඩක් කලකට පවුඩර්ස් වගේ. ක්‍රිස්ටල් ෆෝමේෂන් එකක් නැහැ. solubility ගත්තාම මේගොල්ලෝ readily soluble. readily soluble in water. හරිද? මේගොල්ලොන්ගේ තවුලක් නැහැ. readily soluble in water. not soluble, insoluble in water. හරි. තව පොඩ්ඩක් ලොකු එකක් තියෙනවා ඕගොල්ලන්ට ලොකුවට වැදගත් නැහැ. ඒනට කෝකටත් ලියලා තියාගන්න මට පොඩ්ඩක් සැකයි මේ පාර එක්සෑම්ස් අරන් බලන්න. හරිද? චුට්ටක් එහෙම සැක කරලා දෙන ඒවා පොඩ්ඩක් ඇත්තටම ලියාගන්න ටිකක් කොහෙන් හරි කැරකින්න ඉඩ තියෙනවා. මේවා හැම එකක්මට අපි කියනවා reducing sugars කියලා. හරිද? මේකෙත් අනිත් ඔක්කොම reducing sugars තමයි. ඒ කියන්නේ අපිට ඒවා break down කරගන්න පුළුවන්. break down වෙනවා simple molecules වලට. හැබැයි sucrose reducing sugars නෙමෙයි. reducing sugars
not sucrose. මේවත් reducing sugars තමයි හැබැයි sucrose reducing sugar එකක් නෙමෙයි. ඕක extra point එකක්. හරිනේ? right. ඕකත් නිකමට ඔළුවේ තියාගන්න මම slide එකක් දෙන්නම්. ඒක ටික අපි discuss කරමු. පස්සේ අපි යනවා ඊට පස්සේ යනවා මේ Benedict test එකට. ඔය සෙන් බෙනඩික්ස් කියලා මම හිතා ඉන්නවා බෙනඩික්ට් සොලියුෂන් නේම කියලා කියපුවම ඒක කොළ පාටයි කියලා නෑ එහෙම නෑ නිල් පාටයි. අපි යනවා බෙනඩික්ට් ටෙස්ට් එකට. හරිද? ඔය බෙනඩික්ට් ටෙස්ට් එක ආන්සර් කරනවා මොනෝසැකරයිඩ්ස් වලටයි ඩයිසැකරයිඩ්ස් වලටයි දෙගොල්ලොන්ටම. හැබැයි සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් එකට ආන්සර් කරන්නේ නැහැ. يعني බෙනඩික්ට් ටෙස්ට් එක අපි යූස් කරනවා මේ දෙවිදිහකට. හරිද? ඒක මම කියන්නම්. එතකොට අපි ඉස්සලා බෙනඩික්ට් ටෙස්ට් කියලා ලියමු මෙහෙම. බෙනඩික්ට් ටෙස්ට් කියලා ලියලා අපි ලියමු monosaccharides monosacs and disacs both give positive result to reducing sugars තියෙන නිසා positive results to the Benedict test. එතකොට monosaccharides disaccharides දෙකම positive results දෙනවා මේ Benedict test එකට. But even though sucrose is a disaccharide, it doesn't respond to the Benedict test. Right? Disaccharide එකක් වුණාට Benedict test එකට response කරන්නේ නැත sucrose. අපි ආව response කරව ගන්නවා ඒක ගැන කතා කරමු. හරිද? monosaccharides උයි disaccharides උයි කිසි කරදරයක් නැතුව Benedict test එකට response දෙනවා. දුන්නට හැම disaccharide එකක්ම නෙමෙයි කවුද response කරන්නේ නැත්තේ sucrose disaccharide එකක් වුණාට Benedict test එකට positive response එකක් දෙන්නේ නැත. බලමු අපි. හරිද? right. ඔක තමයි ඒවා දැන් දාගන්න තියෙන්නේ. ඔතනින් එහාට අපි කතා කරනවා glucose test එක. glucose test. අපිට ඕකට කියන්න පුළුවන් simple sugar test කියලා. හරිද? simple sugar test කියලා කියන්න පුළුවන්. හරිද? use කරන reagent එක Benedict solution. එහෙමයි කියලා මේකට Benedict test කියලා කියන්න බෑ. බැරිත් නෑ මේකට නම් Benedict test කියලා කියන්න පුළුවන්. හැබැයි sucrose වලටත් අපි reagent එක විදිහට ගන්නේ Benedict solution ම තමයි. ඒක modification එකක් එක ගන්නෙ. ඒ හින්දා ඕගොල්ලෝ පටල ගන්න හින්දා මම මේකට Benedict test කියලා ලියන්න යන්නේ නැහැ. හැබැයි ඒකට මේකට Benedict test කියලා කියන්න පුළුවන්. මොකද මේ simple sugar එකක් වෙච්ච glucose Benedict solution එකට result එක දෙනවා. එතකොට ඒක Benedict test එක කියලා ගන්න පුළුවන්. මොකද්ද මම කරන්නේ? ගන්නවා මේ වගේ boiling tube එකක්. අරගෙන මෙතෙන්ට දානවා colorless glucose solution එකක්. හරිද? මම මෙතෙන්ට දානවා colorless glucose solution එකක්. හරිද? දැන් ඔයා ඊට පස්සේ බලනවා කොහෙන්ද glucose sample එකක් ගන්නෙ? මාමුතු දෙයක් නෙමෙයි glucose packet එකක් කරලා powder ටික දිය කරගන්න වතුරේ glucose solution එකක් තමයි ඊට පස්සේ. පස්සේ මම මේකට දානවා Benedict solution එක. Benedict solution එක මතක තියාගන්න නිල් පාටයි. හරිද? මම මේකට දානවා Benedict solution. පුතේ Benedict solution එක දාපු ගමන් මේ entire එක blue වෙනවනේ. right? දැන් මම මෙතෙන්ට Benedict solution එක දැම්මා කියන්නකෝ. දැම්මට පස්සේ ඉතින් entire මේක මේ blue color වෙනවා. right? මේක entire blue color එකකට එනවා.
හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? සාමාන්‍යයෙන් නම් වෝටර් ට්‍රෆ් එකකට දාන්න ඕන. දාලා රත් කරනවා. හරිද? වෝටර් ට්‍රෆ් එකකට දාලා කියන්නේ මේක කෙලින්ම වෝටර් ට්‍රෆ් එකකට දාලා මෙන්න මේ වගේ මෙහෙම වෝටර් ට්‍රෆ් එකකට බස්සලා වෝටර් ට්‍රෆ් එකට බස්සලා වෝටර් ට්‍රෆ් එක හීට් කරනවා. හීට් කරපුවාම මට කලරේෂන් එකක් එනවා. මම ඉතින් මෙච්චර කතන්දර මෙහෙම දාන්න යන්නේ කම්ප්ලෙක්ස් වෙන හින්දා. ඔයා දැනගන්න ඕන වෝටර් ට්‍රෆ් එකට දානවා කියලා. මම මේක ඊට පස්සේ හීට් කරනවා කියන එක විතරක් ඉන්ඩිකේට් කරනවා. මම මේක හීට් කරනවා. හීට් කරපුවාම මට මෙතන කලරේෂන් එකක් හම්බ වෙනවා. මේකේ තිබ්බ මේ බ්ලූ කලර් එක ඉස්සල්ලාම ටර්න් අවුට් වෙනවා මොන පාටද? බ්ලූ එක ටර්න් අවුට් වෙනවා මොන පාටද? නම් පල්ලෙහෙල් ලියන. හීට් කරපුවාම මොකද වෙන්නේ කියලා. කවුරු කතා කරන්න මට කවුරු හරි. බ්ලූ එක ටර්න් අවුට් වෙනවා මොනකටද? කවුරු හරි. එක්කත් නැද්ද? ග්‍රීන් වලට. ග්‍රීන් එක yellow වලට. yellow එක orange වලට. හරිද? හරනේ. ඕක ඊට පස්සේ orange වලට. orange එක ඊළඟට turn out වෙනවා brick red precipitation එකකට. right ඕක brick red precipitation එකක්. right brick red precipitation එකට. හරිද? ඒ කියන්නේ මේ මුළු coloration එකම observe කරගන්න පුළුවන්. blue එක green වෙනවා, green එක yellow වෙනවා, yellow එක orange එක වෙනවා, orange වෙච්චාම brick red precipitation එකක් form වෙනවා. ඕක මම කැමති වෙන මෙහෙම දෙන්න ඔයාට. මේ coloration එක තමයි observe වෙන්නේ. එහෙනම් මෙහෙම කියලා දාලා මම මෙතනට heat එකක් දානවා. දාලා මම මේක මෙතනින් මෙහෙම copy කරලා පාට අරන් දෙන්නම්. දැන් මෙතන color එක බැලුවොත් තියෙන්නේ brick red color එකක් with a precipitation. හරිද? දැන් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ brick red color එකක් with a precipitation. හරිද? දැන් පුතේ මේක නිල් නෙමෙයි. ඕක පට්ට brick red එකක් තියෙන්නේ. precipitation එකකුත් තියෙනවා. දැන් සමහරලාට liquid එකක් තියෙන්න පුළුවන්. liquid එකත් එක්ක precipitation එකක් form වෙලා තියෙන්නත් පුළුවන්. හරිද? දැන් මෙහෙම liquid එක ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. within the liquid formation එකක් තියෙන්න පුළුවන් brick red. හරිද? ඔන්න ඔය වගේ brick red precipitation එකක්. නිකන් powder එකක් වගේ, නිකන් cloud gel එකක් වගේ. අර liquid within the liquid formation එකක් තියෙන්න පුළුවන්. හරි. brick red formation එකක් වුණා. එහෙනම් මට Benedict test එකට glucose කියන්නේ Benedict test එකට නෙමෙයි කියන්නම් glucose test එකට positive result එක ඇවිල්ලා. glucose test එකට මම use කරපු reagent එක Benedict solution එක use කරපුවාම මට මගේ Benedict test එකට glucose test එකට positive result ආවා නම් මොකද වෙන්න ඕන? blue color තිබ්බ Benedict solution එක දාපු glucose solution එක turn out වෙන brick red precipitation එකකට. හරිද? එහෙනම් මට positive result එක හම්බෙලා. එහෙනම් නෙමෙයි තවත් positive result formations තියෙන්න පුළුවන්. බැරි වෙලාවක් ඔයාගේ මේ experiment එක කරගෙන යනකොට glucose ටිකක් දාලා Benedict solution එක දාලා ඒක heat කරගෙන යනකොට ඔයාට brick red formation එකක් එන්නේ නැතුව orange color එකකින් නැවතිනවා. මොකක්ද ඒ කියන්නේ? orange එකකින් නැවතිනවා. ඒ කියන්නේ මේ sample එකේ glucose නැහැ. තියෙනවා. glucose තියෙනවා. හැබැයි ලොකු concentration එකක් glucose. ඒ කියන්නේ brick red precipitation එකක් form වුණොත් ඔයාගේ sample එකෙන් ඒ කියන්නේ පට්ට හොඳට glucose concentration එකක් ඔයාගේ sample එකේ තියෙනවා. හැබැයි brick red precipitation formation එකට යන්නේ නැතුව ඊට මග නැවතුනොත් orange වලින් නැවතුනොත් ඒ කියන්නේ sample එකේ glucose තියෙනවා. හැබැයි ලොකු concentration එකක් නැහැ. concentration එක අඩුයි. ඊට පස්සේ ඔයාගේ sample එක කාගේ හරි තවත් experiment එකක් නවතිනවා yellow වලින්. දැන් බලන්න මට ඒකෙට brick red ආවා, තව එකකට orange ආවා. දැන් මට ආවේ yellow. ඒ කියන්නේ මගේ sample එකේ glucose නැද තියෙනවා. හැබැයි අර orange එක්කනටත් වඩා අඩු concentration එකක් තමයි වගේ glucose තියෙන්නේ. තව එක්කෙනෙක්ට එනවා result එක green. ඒ කියන්නේ යාගේ sample එකේ glucose තියෙනවා මාරම අඩු concentration එකක් glucose තියෙනවා.
තව කාට හරි ආවොත් blue කියන්නේ ළමයි color change එකක් වෙලා නැහැනේ. sample එකක් ගත්තා glucose කියලා හිතාගෙන Benedict solution එක දැම්මා. heat කරා මෙන්න બોලේ color change එකක් නැහැ තාමත් blue ම තමයි. ඒ කියන්නේ ඒ මනුස්සයාගේ sample එකේ glucose තිබිලා නැහැ Benedict solution එකේ. ඒ හින්දා තමයි positive result එකක් දීලා නැත්තේ. එතකොට ඔයාගේ color එක වෙනස් වෙන්නේ නැතුව blue වලම remain වෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ sample එක Benedict solution එකේ ඔයාගේ sample එකට Benedict solution එක negative result එකක් දීලා තියෙනවා. ඔයාගේ sample එකට Benedict solution එක negative result එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ sample එකේ glucose නැහැ. හරිද? එතනින් එහාට briquette formation එකට එනකම් briquette precipitation formation එකට එනකම් glucose present ඔයාගේ sample එකේ. ඒ කියන්නේ glucose test එකට positive. හැබැයි මේ colors වලින් කියන්නේ එක එක concentrations. හරිනේ? එහෙනම් ඔක තමයි අපේ glucose test එක. ඊළඟට අපි කරනවා මේ මම මේකට වීඩියෝ එකක් පෙන්නන්නම් චුට්ටක් ඉන්න කොහොම කරත් වීඩියෝ එකක ඔලුවට දාගත්තාම තමයි හිටින්නේ ඔලුවේ glucose sucrose හරිනේ එතකොට එකක් ගත්තා එක sample එකක් glucose අනිත් sample එක sucrose දෙන්නටම දැන් Benedict solution එක දාන්න යන්නේ indicator එක reagent එක දාලා දෙන්නම water truck එකක් ඇතුළේ place කරලා Bunsen burner එකකින් heat කරන්න යන්න. original color එක blue. ඒක මතක තියාගන්න එක test tube එකක තියෙන්නේ glucose අනිත් test tube එකේ තියෙන්නේ sucrose එතකොට දැන් coloration එක වෙනස් වෙන්නේ මොකේද කියලා ඔයා දන්නවා. ඔය glucose තියෙන එකේ තමයි coloration එක වෙනස් වෙන්නේ. sucrose Benedict solution එකට අමුවෙන් result එකක් දෙන්නේ නැහැ. මම කියන්නම්කෝ අමුවෙන් කතාව. right green coloration එක ආවා. right දැන් බලන්න කොච්චර heat කරත් sucrose දාලා Benedict solution දාපු test tube එක කිසිම coloration එකක් පෙන්වන්නේ නැහැ. color change එකක් පෙන්වන්නේ නැහැ. හරිනේ right ඕක තමයි එක්ස්පෙරිමන්ට් එක ඊට පස්සේ අපි කතා කරන්න යනවා සුක්‍රෝස් ටෙස්ට් එක ගැන ඒකටත් රීජන්ට් එක විදිහට අපි යූස් කරන්නේ Benedict solution ම තමයි දැන් ඔයා තේරුම් ගන්න ඕන කතාව තමයි ග්ලූකෝස් වලට Benedict solution එක රෙස්පොන්ස් කරාට අනිත් ඩයිසැකරයිඩ්ස් වලටත් Benedict solution එකට රෙස්පොන්ස් කරන්න පුළුවන් වුණාට sucrose non reducing sugar එකක් නිසා sucrose වලට මොනවාද මේ Benedict solution එක positive result එකක් දෙන්නේ නැහැ. හරිද? එහෙනම් මෙහෙම ගන්නකො කතන්දරේ මම sucrose test කියලා ලියනවා. sucrose test. හරිද? ඕකට ඔහොම ලිව්වහම ඇති.
ඕකටත් රීජන්ට් එක විදිහට මම ගන්නෙ බෙනඩික්ට් සොලියුෂන් එක තමයි. පුතේ අහගන්න. මම ගන්නවා ටෙස්ට් ටියුබ් එකක් අරගෙන මම මේකට දානවා සුක්‍රෝස්. හරිද? සුක්‍රෝස් හදන්නේ කොහොමද? දැන් ඒකත් ප්‍රශ්නයක්නේ සුක්‍රෝස් එක හදන්න. සීනි වල තියෙන සුක්‍රෝස් සීනි ටිකක් අරන් වතුරේ දී කරගන්න. එතකොට හැදෙන්නේ කලර්ලස් සුක්‍රෝස් සොලියුෂන් එකක්. මම මේකට දානවා බෙනඩික්ට් සොලියුෂන්. බෙනඩික්ට් සොලියුෂන් එක නිල් පාටයි කියලා දැන් ඔයා දන්න කතන්දරයක්. රයිට්? මේකට දානවා බෙනඩික්ට් සොලියුෂන්. හරිද? ඕක නිල් පාටයි. එතකොට මේ එන්ටයර් එක නිල් වෙනවා. දැන් ඔයා මේක පන්න දාගෙන දත කාගෙන හීට් කරාට මෙතන කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. no response. හරිද? no response. කිසි රෙස්පොන්ස් එකක් නැහැ. මුකුත් රෙස්පොන්ස් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ආයි ඔය ටෙස්ට් ටියුබ් එක ගන්නවා. ටෙස්ට් ටියුබ් එකක් නෙමෙයි උතන බොයිලින් ටියුබ් එකක් ගන්න ඕන. අරගෙන ඕකට දානවා සුක්‍රෝස්. හරිනේ. ඕකට දානවා සුක්‍රෝස්. සුක්‍රෝස් සොලියුෂන් එක. දැන් මම ආයි කලර්ලස් කියලා ලියන්නේ නැහැ. ඔයා දන්නවා කලර්ලස් කියලා යා. ඊට පස්සේ මම මෙතෙන්ට දානවා බෙනඩික්ට් සොලියුෂන් එක. මම මෙතෙන් දානවා බෙනඩික්ට් සොලියුෂන් එක. ඊට අමතරව මම ඇත්තටම මෙතෙන්ට තවත් දානවා diluted sulfuric acid. පට්ට ගොඩක් දාන්නේ පොඩ්ඩක් දාන්න. දැම්මහම දාලා ඉවර වෙලා මම මොකද කරන්නේ? මේක හීට් කරනවා. හරිද? ඊට පස්සේ මම මේක හීට් කරනවා. දැන් මට මේ මම ඉස්සරලා මොකද කරේ? මම ඉස්සරලාම කෙලින්ම මේ ඩයිසැකරයිඩ් එක නෙමෙයි මේ සුක්‍රෝස් ඩයිසැකරයිඩ්ස් කියලා හරියන්නේ හරියටම කියනොත් නම සුක්‍රෝස් මේ සාම්පල් එකට දාලා බෙනඩික්ට් සොලියුෂන් එක දාලා හීට් කරා කිසිම රෙස්පොන්ස් එකක් ආවේ නැහැ. මේ කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. right? බෙනඩික්ට් සොලියුෂන් එක දැම්මා සුක්‍රෝස් දැම්මා මං හීට් කරා මට no response කිසිම රිසල්ට් එකක් නැහැ. ඉතින් මම ඒක දන්නද යන්නේ සුක්‍රෝස් වලට බෙනඩික්ට් සොලියුෂන් එක පොසිටිව් රිසල්ට් එකක් දෙන්නේ නැහැ. නෙගටිව් රිසල්ට් එකක් දෙනවා. identify කරන්න බෑ සුක්‍රෝස් මේ බෙනඩික්ට් සොලියුෂන් එකට. බෙනඩික්ට් සොලියුෂන් එකට සුක්‍රෝස් identify කරන්න බෑ. එහෙනම් පොසිටිව් රිසල්ට් එකක් දීලා නැහැ. හැබැයි මම සුක්‍රෝස් සොලියුෂන් එකට බෙනඩික්ට් සොලියුෂන් එක දාලා dilute sulfuric acid ටිකකුත් දැම්මොත් දාලා හීට් කරොත් එතකොට පුතේ කිසි කරදරයක් නැතුව මෙන්න මේ තියෙන blue එක මේ අර coloration එක කලින් වගේම එනවා. ඒ කියන්නේ මේකේ තිබි ඉස්සලාම blue coloration එකක් නේ. පුතේ ඔය blue එක ඊළඟට convert වෙනවා green වලට. හරිද? green එක ඊට පස්සේ convert වෙනවා yellow වලට. හරිද? yellow එක ඊළඟට අර කලින් වගේ convert වෙනවා brick red වලට. හරිද? ඒක convert වෙනවා brick red වලට. sorry orange වලට. ඒක convert වෙනවා ඉස්සලාම orange වලට. right? මෙන්න මෙහෙම orange වලට convert වෙනවා. orange එක ඊට පස්සේ convert වෙනවා brick red වලට. හරිද? orange එක ඊට පස්සේ brick red වලට convert වෙනවා. brick red විතරක් නෙමෙයි precipitation එකකුත් form වෙනවා. හරිද? brick red precipitation එකකුත් form වෙනවා. දැන් තියෙන අවුල තමයි ඔහොම කොහොමද උනේ? දැන් බෙනඩික්ට් සොලියුෂන් එකට බැරි නම් සුක්‍රෝස්ව identify කරන්න කොහොමද මේ diluted sulfuric acid දැම්ම ගමන් බෙනඩික්ට් සොලියුෂන් එක සාමාන්‍යයෙන් ග්ලූකෝස් වලට දෙන ඔබ්සර්වේෂන් එකම දුන්නේ ඒ කලරේෂන් එකම දුන්නේ අන්න ඒකයි අපි දැන් හොයන්න ඕන. පුතේ හොඳටම දැනගන්න ඕන කතන්දරේ තමයි සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් එක හයිඩ්‍රොලයිස් කරන්න පුළුවන් මේ සල්ෆියුරික් ඇසිඩ් වලට. මේ මොකද්ද මං කිව්වේ? සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් එක මෙන්න මේ කියන්නේ මෝල්ටෝස් වගේම මොනොමර්ස් දෙකකින් හැදිච්ච ඩයිසැකරයිඩ් එකක් තමයි සුක්‍රෝස් කියන්නේ. එයාව හයිඩ්‍රොලයිස් කරනවා කියන්නේ එයාට වෝටර් මොලිකියුල් එකක් දෙන්න පුළුවන් සල්ෆියුරික් ඇසිඩ් දැම්මහම සල්ෆියුරික් ඇසිඩ් මොකද කරන්නේ ඩයිසැකරයිඩ් එකක් වෙච්ච සුක්‍රෝස් කියන මොලිකියුල් එක හයිඩ්‍රොලයිස් කරනවා. හයිඩ්‍රොලයිස් කරොත් දැන් ඔයා දන්නවා සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද කියලා right? සුක්‍රෝස් කියන එක හැදෙන්නේ
right මෙහෙම සුක්‍රෝස් කියලා තිබ්බට සුක්‍රෝස් කියලා කියන්නේ ග්ලූකෝස් එකකුයි ෆ්‍රක්ටෝස් එකකුයි එකතු වෙලා ඉන්නේ right glucose එකක් කියන්නේ glucose එකකුයි fructose එකකුයි එකතු වෙලා ඉන්නේ right sucrose එකක් කියන්නේ glucose එකකුයි fructose එකකුයි එකතු වෙලා ඉන්නේ මේ දෙක chemically combine වෙලා glycosidic bond එකකින් combine වෙලා ඉන්නකොට තමයි sucrose කියන්නේ diluted sulfuric acid වලින් අපි කරන්නේ මේ molecule එක hydrolyze කරනවා ඒ කියන්නේ මෙයාට water molecule එකක් දෙනවා water molecule එකක් දුන්නාම පුතේ water molecule එක මෙතනින් අරගෙන ඒ කියන්නේ water molecule එක මේ glucose molecule එකකින් water molecule එකකින් කැලලකුයි fructose molecule එකකින් water molecule එකකින් කැලලකුයි ගත්තාම ඊළඟට මොකද වෙන්නේ මේකට disaccharide එකක් විදිහට ඉන්න බෑ මෙයා separate වෙනවා sucrose molecule එක හදන්න involve වෙච්ච monosaccharides දෙකට එහෙනම් කවුද monosaccharides දෙක glucose and fructose ඒ කියන්නේ පුතා ඔයා sucrose solution එක මේකට දාලා benedict solution එකත් මේකට දාලා sulfuric acid දැම්මහම අපි benedict solution එක අමතක කරමු sucrose දාලා diluted sulfuric acid දාලා heat කරනකොට අර කතා කරපු hydrolysis reaction එක වෙනවා. එතකොට initially මේ solution එකේ තිබෙ sucrose හැබැයි diluted sulfuric acid දාලා heat කරන්න ගත්ත ගමන් sucrose molecules ටික ඔක්කොම hydrolyze වෙන්න ගන්නවා. hydrolyze වුණාට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ sample එකේ තියෙන්නේ sucrose නෙමෙයි. sucrose තමයි තිබ්බේ initially. හැබැයි ඔය diluted sulfuric acid දාලා heat කරනකොට sucrose molecules හැම එකක්ම hydrolyze වෙන්න ගත්තාම ටික වෙලාවකට පස්සේ මේක තියෙන්නේ sucrose නෙමෙයි. තියෙන්නේ glucose and fructose molecules. මෙන්න මේ glucose and fructose molecules තමයි තියෙන්නේ. දැන් මේ glucose identify කරන්නත් පුළුවන් benedict solution එකට fructose identify කරන්නත් පුළුවන් glucose solution sorry benedict solution එකට. ඒ නිසා තමයි මෙන්න මෙතනදී ඒ නිසා තමයි diluted sulfuric acid දාලා heat කරපුවාම මේ අපේ sample එක sucrose sample එක diluted sulfuric acid දාලා heat කරාට පස්සේ ඔයාට glucose එක benedict solution එක දීපු color change එකම observe කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මොකද diluted sulfuric acid sucrose වලට දාලා heat කරාට පස්සේ ටික වෙලාවකින් පස්සේ හැම sucrose molecule එකම hydrolyze වෙනවා දැන් මේ sample එකේ තියෙන්නේ තව දුරටත් sucrose නෙමෙයි fructose and glucose. එහෙනම් මම මේකේ ලියන්නම් මේකේ hydrolysis reaction වෙනවා කියලා. hydrolysis happens. hydrolysis වෙන නිසා දැන් මේ test tube එකේ එහෙමත් නැත්නම් boiling tube එකේ තව දුරටත් තියෙන්නේ sucrose නෙමෙයි දැන් glucose molecules වෙනමයි fructose molecules වෙනමයි තියෙන්නේ. හැබැයි ඉස්සරලා කොහොමද තිබ්බේ glucose උයි fructose උයි එකට chemically combine වෙලා මෙයාට අපි නමක් කියනවා sucrose කියලා. මෙහෙම තමයි තිබ්බේ. හැබැයි යාව heat කරපුවම dilute sulfuric acid දාලා මොකද උනේ? sucrose molecule හැම එකක්ම hydrolyze වුණා. hydrolyze වෙච්ච නිසා දැන් sample එකේ තියෙන glucose and fructose දැන් මේ coloration එක observe කරන්න පුළුවන්. මේ coloration එක පෙන්වන්න පුළුවන් benedict solution එකට. මොකද sample එකේ දැන් වාගේ තියෙන sucrose නෙමෙයි glucose and fructose. glucose and fructose benedict solution එක identify කරගන්නවා. identify කරලා එයාගේ සුපුරුදු color change එක ඔයාලට දෙනවා. මේකෙත් කලින් වගේ briquette formation එකක් වෙනව නම් සෑහෙන glucose and fructose concentration එකක් තියෙනවා. ඊට වඩා වෙන colors නම් එන්නේ අඩු colors නම් එන්නේ glucose and fructose concentration එක මේකේ අඩුයි. right? ඔකයි කතන්දරේ. හරිද? එතකොට මේ ඕක කොහොමයි වෙන්නේ? ඊට පස්සේ අපිට අන්තිම කතන්දරේ තියෙනවා starch test එක. හරිද? starch test එක තියෙනවා. starch test එකේ අපි කතා කරන්නේ ඇත්තටම මේ අපිට ඔකට කියන්න පුළුවන් මේ iodine test කියලාත් මොකද iodine use කරන හින්දා starch test කියලා කියනවා. ඕක අපිට අපි කියනවා complex sugar test එකක් කියලා. එහෙමත් නැත්නම් මේකට iodine use කරන හින්දා කෙලින්ම කිසි කතන්දරයක් නැතුව iodine test කියලා කියන්න පුළුවන්. හරිද? iodine test කියලා කියන්න පුළුවන්. right. ඔතෙන්ට අපි මොකක්ද ගන්නෙ? iodine test එකට ගන්නෙ මොකක් හරි starch sample එකක් ගන්නෙ. ඕකට පොඩි කරපු බත් ටිකක් ගන්න පුළුවන්, අල slice එකක් ගන්න පුළුවන්. නැත්නම් පාම් පිටි වතුරේ දිය කරලා හදාගත්ත solution එකක් ගන්න පුළුවන්, ඕන එකක් ගන්න පුළුවන්. හරිද? මම මේකට ගන්නවා මෙහෙම මොකක් හරි white dish එකක්. අරගෙන ඕකට මම දානවා starch sample එකක්. හරිද?
මේ තියෙන්නේ starch sample එක. starch sample එක. දාලා මේකට දානවා iodine droplet එකක් දෙකක්. පුතේ iodine කියන ඒවා brown color. right? iodine කියන එක මේ කහ පාට සහ මේ දුඹුරු පාට වගේ තියෙන කහ පාටයි දුඹුරු පාටයි මැද්දේ තියෙන කලර් brown. හරිද? මම මේකට දානවා iodine solution. තොගයක් දාන්න ඕනේ පොඩ්ඩක් දැම්ම නම් ඇති ඈ. iodine solution initially brown. දැන් මේකේ starch තියෙනවනේ. ටික වෙලාවක් යනකොට මෙයාගේ මේ brown coloration එක change වෙනවා. සාමාන්‍යයෙන් අපි ඔකට කියනවා මෙන්න මෙහෙම blue purple black. දැන් ඕකේ අවුලක් තියෙනවා ඈ. ඕකේ කලර් එකේ මේ පොඩි අවුලක් තියෙනවා මම කියන්නම්. ඕක blue purple black color range එකක් නේ ඕක. හරිද? blue purple black. හරිද? ඕකට තියෙන bluish purple කියලා තියෙන්න පුළුවන්, bluish black කියලා තියෙන්න පුළුවන්, purplish black කියලා තියෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි මේ color range එක ඇතුලේ. නිල් කියන්නේ දැන් මේ නිල් කියන්නේ අර අහසේ නිලට නෙමෙයි ඈ. මේ නිලට නෙමෙයි. මේ නිල් කියන්නේ මේක නෙමෙයි. දැන් මේ බෝඩ් එකේ තියෙනවා වගේ නිල් හරියටම කිව්ව සෙන්ට් ජෝසප් කට්ටියගේ මේ ෂෝට් එකේ නිල් එක ටිකක් තියෙන navy blue එකක් වගේ deep navy blue නෙමෙයි ආ. ටිකක් indigo වලට ළඟ blue එකක් තියෙනවා අන්න ඒ කලර් එක තියෙන්නේ. ඔයා දන්නවනේ ඒ කලර් එක තවත් වැඩි වුණොත් ඒ blue එක තවත් වැඩි වුණොත් ඊට පස්සේ ඒක blue විදිහට නෙමෙයි පේන්නේ purple විදිහට. මේ purple කියන්නේ අර පට්ට sweet දම් පාට නෙමෙයි ඈ. අර blue color intensity එක වැඩි වෙලා හැදෙන purple එක. එතකොට මේ black එක කියන්නේ ඔය black එක කියන්නේ purple color intensity එක වැඩි වෙලා හැදෙන black එක. ඒ කියන්නේ ඔයා දන්නවනේ හොඳටම දම් ගෙඩියක්. ඈතට දැක්කොත් ඒක කළු පාටට පේන්නේ. ඒක දම් පාටයි පේන්නේ නෑනේ. ඕක අතේ අරගෙන පොඩ්ඩක් ගාගත්තොත් හරි දම්. හැබැයි ඕක දම් ගෙඩිය පිටින් තියෙනකොට දැක්කොත් අපිට පේන්නේ ඕක කළු පාටකට. ඒ කියන්නේ කළු වෙලා තියෙන්නේ අර purple color intensity එක වැඩි වෙලා. එතකොට මේකෙත් ඇත්තටම මේ color range එකෙන් කියන්නේ starch concentration එක. ඔයාට ටිකක් deep black කියන්නේ මේ කොණ්ඩේ කළු නෙමෙයි මෙතන. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ කොණ්ඩේ කළු වලට ළඟයි. හැබැයි මේ කළු ඇවිල්ලා තියෙන මේ purplish nature එක වැඩි වෙලා. ඉතින් එතකොට මේ black වගේ color එකක් එනවා කියන්නේ ඇත්තටම starch concentration එක සෑහෙන හොඳයි. bluish purple වගේ එනවා කියන්නේ ටිකක් අඩුයි. right? brown color එක change වෙන්නේ නැත්තම් ඒකෙන් කියන්නේ ඔයාගේ sample එකේ starch නැහැ කියන එක. හරිද? අපි පොඩ්ඩක් පොඩි වීඩියෝ එකක් බලමු ඕකෙත් starch වලට. හරි බලන්න right බත් අරන් තියෙන්නේ මෙන්න iodine වලට පේනවනේ yellowish brown color එකක් තියෙන්නේ දානකොටම color change එක එනවා පේනවනේ අර brown color එක නැති වෙලා ටිකක් purplish black එකක් වගේ එනවා පේනවනේ right ඊට පස්සේ අලගෙඩියට දැම්මහමත් එහෙමයි දානකොටම ඔය color change එක එනවා හරිනේ right ඒකටත් ඒ coloration එක එනවා right හරිනේ ඔහොම තමයි ඔය කතන්දරේ